නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත පින්වතුනේ, ඩුබායිහි වෙසෙන පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා අද මේ උතුම් වූ ධර්මදානමය පින්කම සිද්ධ කරන්නේ පානදුර විසූ තමන්ගේ ආදරණීය දෙමාපියන් වන මියගිය පින්වත් එම්.එල්. පීරිස් මුදලාලි ආදරණීය පියාණන්ට, සෙස්ලිම් කුරුප්පු ආදරණීය මෑණියන්ට පරලෝ ජීවිතයේ සැපේ පිණිස මේ උතුම් ධර්මදානයේ හේතු වාසනා වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින්වතුනි, අපි කොයි කාගේත් ජීවිත ඊටාම කෙටි කාලයක් මේ මනුස්ස ලෝකයේ ඇතුලේ ගත කරලා මේ මනුස්ස ලෝකෙන් ඇස් පියාගෙන යන්න වෙන ඒවා. ජීවත් වෙනවා කියලා අපි කොයි කවුරුත් කරන්නේ ඇස් දෙකෙන් රූප බලන එක, කනෙන් ශබ්ද අහන එක, නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරන එක, දිවෙන් නේක රස විඳින එක, කයෙන් පහස ලබන එක, එක හිතුවිලි හිත හිතා වාසය කරන එක. ඕක තමයි ජීවිතේ ගත කරද්දී අපි කාටත් කරන්න තියෙන දේ. ඒ හේතුව අපිට ජීවිතය කියලා ලැබුණේ ඔය 6. ඇස කන නාසය දිව කය මනස. එකිනෙකා ඔය 6 එක එක ආකාරයෙන් පරිහරණය කරනවා. ඒ පරිහරණය කිරීම අපිට දෙවිදිහකට කියන්න පුළුවන්. ඒ දෙවිදිය තමයි කෙනෙක් මේ ඇස කන නාසය දිව කය මනස පරිහරණය කරනවා සුගතිය රැකෙන විදිහට. තව කෙනෙක් ඇස කන නාසය දිව කය මනස පරිහරණය කරනවා සුගතිය නැසෙන විදිහට. සුගතිය කියලා කිව්වේ මොකද්ද? මේ දුර්ලභව ලැබූ මනුස්ස ජීවිතේ. මනුස්ස ජීවිතය කියලා කියන්නේ සුගතිය. සුගතියට ආපු වෙලාවේ තමන්ගේ සුගතිය රැකගන්න අවස්ථාව තියෙනවා. සුගතියට අපි එනකොට ඒ සුගතියට එන අවස්ථාවේ බුදු කෙනෙක්ගේ ශාසනයක් තියෙනවා කියලා කියන්නේ සුගතිය රැකගන්න ලැබිච්ච අවස්ථාවක්. ඒකට කියනවා ක්ෂණ සම්පත්තිය. ක්ෂණ සම්පත්තිය ලද මොහොත තමන්ට සුගතිය රැකගන්න ලැබුණු අවස්ථාව. කෙනෙක් ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරනකොට සුගතිය රැකගන්නවා. හැබැයි තව කෙනෙක් ක්ෂණ සම්පත්තිය ලැබිලාත් ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරද්දී සුගතිය වනස ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කනෝ වූ මා උපච්චගා, මේ ෂණය අහිමි කරගන්න එපා. ෂණය ඉක්මවා යන්න දෙන්න එපා. කනාතීතාහි සෝචන්ති නිරයම්හි සමප්පිතා. ෂණය අහිමි කරගත් අය නිරේ ඉපදිලා බොහෝසේ ශෝක කරනවා. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාව අහිමි කරගන්න එපා කියලයි සම්බුදුරජාණන් වහන්සේ අපට අවවාද කළේ. එනමුත් බුදුබණ පදයක් ඇහෙන මානයක නැති, ඇහුනත් ඒ බුදුබණ පදේ තමන්ගේ හිතට කා නොවදින ගොඩාක් දෙනෙකුට, බුදු කෙනෙකුගේ දහම ගැන සිත පහන් කරගන්නට වාසනාව නැති ගොඩාක් දෙනෙකුට
තමන්ගේ ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරද්දී සුගතිය හිමිලා යනවා. බුදුරජාණන් වහන්සේ සමීපේ මහාන වෙච්ච භික්ෂූන්ට පවා එහෙම වෙන්න ගියා. ඒ අවස්ථාවල භාග්‍යතුන් වහන්සේ තමයි ඒ අයන්ව බේරගත්තේ. ඉතින් එහෙම බුදුරජාණන් වහන්සේට බේරගන්න බුදුරජාණන් වහන්සේගේ රැකවරණයට පත් වෙන්න ඒ අයට පිනකුත් තිබුණා. දැන් දේවදත්ත බේරගන්න බැරුණානේ බුදුරජාණන් වහන්සේට. ඒ හේතුව භාග්‍යතුන් වහන්සේ ආරක්ෂාව සලසනකොට ඒ ආරක්ෂාව ලබන්න තරම් පින දේවදත්තට තිබ්බේ නැහැ. කෝකාලිකටත් බැරුණානේ බේරෙන්න. කෝකාලිකටත් ඒ වාසනාව තිබ්බේ නැහැ. ඒ කාලේ හිටියා සුණක්කත්ත කියලා කෙනෙක්. එයාටත් බැරුව ගියා ඒ වාසනාව ලබා ගන්න. ඉතින් ඒ වගේ තව භික්ෂුන් ඉන්නේ නැති. ඔය අපි දන්න කීප දෙනානේ. එතකොට අද මේ ජාතක පුවත මේ ජාතක කතාවේ කියා දෙන භික්ෂුව නම් බේරුණා. ජාතක කතාවේ නම මණ්ඩාතු ජාතකය. මහා මණ්ඩාතු නම් වූ රජුගේ කතාව. මේ කතා පුවත දේශනා කරනකොට භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ පින්වතුනේ සවැත් නුවර දෙව්රම් මහා වෙහෙරේ. ඒ කාලේ සවැත් නුවර අලුත මහාන වෙච්ච භික්ෂුවක් හිටියා. භික්ෂුන් වහන්සේ දවසක් සවැත් නුවර පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිද්දි මෙන්න තමන් වහන්සේ පාරේ යනකොට මෙහෙම ඉස්සරහට එනවා. ලස්සන ගෑනු ළමයි. හැඩයට ඇඳලා ඇඳුම් මෝස්තරයක් ඇඟේ දවටගෙන ඈ ලස්සනට මේකප් කරලා මල් ගහලා සුවඳ විලේපන වලින් තමන්ගේ ඇඟ සුවඳවත් කරගෙන ඈ එනවා මෙහෙම ඉස්සරහට. මේ භික්ෂුන් වහන්සේ ඔළුව උස්සලා බැලුවා. බැලුවහම ලස්සන හිනාවකුත් මේ භික්ෂුවට පෑවා. මේ භික්ෂුව උකක් දැක්කා. එතකොට මේ භික්ෂුව ඒ වෙලාවේ ඇහෙන් බලනවා. පයට නූපුර පලන්දලා හිටියා. නූපුර පැනද යන හඬ මේ භික්ෂුවගේ කනට ඇහෙනවා. ඇගේ සෙන්ට් සුවඳ භික්ෂුවගේ නාසයට දැනෙනවා. මේ භික්ෂුව අසංවර වුණානේ. මේ භික්ෂුවට හිතුණා ලස්සන මේ වගේ පියකරු ලඳුන් මේ මනුලොව සිටිද්දී ඒ පියකරු ලඳුන්ගේ පහසේ මටත් වාසය කරන්න අවකාශ තියෙද්දි මේ මොකද්ද මම මේ කරගත්ත දේ? ඇයි මම මහාන වුනේ කියලා තමන් මහාන වෙච්ච අදහස සම්පූර්ණයෙන් අමතක වුණානේ. අර එකම එක ස්ත්‍රී රුව විසින් මේ භික්ෂුවව සම්පූර්ණයෙන් අසංවර කළා. ඉතින් භික්ෂුවට දැන් අර කලින් මහානකමේ තිබුණාද යම් සතුටක් යම් සැපයක් ඒක සම්පූර්ණයෙන්ම නැතුව ගියා. වෙනසී ගියා. දැන් කුටියට වැඩම කරත් බුදුරජාණන් වහන්සේ සිහි වෙන්නේ ධර්මයේ සිහි වෙන්නේ සිල් ගුණ පුරන සංඝයා සිහි වෙන්නේ. කුටියේ ඉන්නකොටත් මතක් වෙනවා අර ගෑනු ළමයා ලස්සනට ඇවිදගෙන ගියපු හැටි. ඇස් පියා ගන්නකොට මතක් වෙනවා ඇගේ ලස්සන හිනහව. ඇස් පියා ගන්නකොට මතක් වෙනවා ඇගේ ඇස් පියා ගන්නකොට මතක් වෙනවා ඇගේ මූණ. මේ භික්ෂුවට මුකුත් කරගන්න බැරුව ගියා. අන්තිමේ මේ භික්ෂුව හිතුවා මං සිවුරු වරිනවා. තමන්ගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ළඟට ගිහිල්ලා වැඳ නමස්කාර කරලා කිව්වා ස්වාමීනි මට හරි අමාරුයි මට හරි පීඩයි මට නම් බෑ මේ මහානකම කරන්න මං ස්වාමීනි සිවුරු වරිනවා. එතකොට ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා තේරුම් ගත්තා මේ භික්ෂුව මේ කියන හැටියට අපිට වචන කියලා බෑ භික්ෂුව නවත්තන්න. මේ භික්ෂුව බේර ගන්නවා නම් බේරගත හැකි මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේට පමණි. අපි බුදුරජාන් වහන්සේ ළඟට මෙයාව එකතු කරගෙන යන් කියලා හිතලා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා කිව්වා හොඳයි භික්ෂුව ඔයා ඉතින් සිවුරු අරින්න ඕන කියලා කියනවනම් අපි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා සිවුරු පිරිකර බාර දීලා සිවුරු අරිමු කිව්වා. හොඳයි යන් අපි කියලා දැන් මේ භික්ෂුන් වහන්සේව එකතු කරගෙන යනවා බුදුරජාණන් වහන්සේ ළඟට. භාග්‍යතුන් වහන්සේ ළඟදී ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා කිව්වා ස්වාමීනි මේන්න මේ තරුණ භික්ෂුවට පැවිද්ද හරි පීඩාවක්ලු. දැන් ස්වාමීනි පැවිද්ද හිත පිහිටන්නේ නැtei කියන්නේ. සිවුරු ඇරලා ගිහි වෙන්න ඕනේ කියලා කියන්නේ. අපි මේ ඒ නිසයි බුදුරජාණන් වහන්සේ ළඟට මේ භික්ෂුවව එකතු කරගෙන ආවේ. බුදුරජාණන් වහන්සේ ඇහුවා
හැබැයිද භික්ෂුව ඔබට පැවිද්දේ පීඩාවක් හටගත්තද? එහෙමයි ස්වාමීනි කිව්වා. භික්ෂුව කවදා පටන්ද ඔබට එහෙම වුණේ? අනේ ස්වාමීනි මේ නුදුරු දිනයක මං සැවැත් නුවර නගරයේ පිණ්ඩපාතේ වැඩියා. ස්වාමීනි එක තැනකදී හොඳට හැඩ පැළඳගත්ත හැඩකාරියක්ව මට දකින්න ලැබුණානේ. අනේ ස්වාමීනි ඊට පස්සේ තමයි මේ පීඩා ඔක්කොම එක එක උපදින්න පටන් ගත්තේ. දැන් නම් ස්වාමීනි අමාරුයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඔබ දැන් ගිහියෙක් වෙලා තමන්ගේ හිතේ හටගත්ත තෘෂ්ණාව සෑහීමකට පත් කරගන්නේ කවදාද? කාම තණ්හාව කියන්නේ මහා සාගරේ බඳු දෙයක්. ඔබ සිවුරු ඇරලා හිතාගෙන ඉන්නවා ගිහියෙක් කියලා තමන්ගේ කාම ආසා ඔක්කොම සන්තරපණය කරගන්නම් කියලා. භික්ෂුව කොහොම කරන්නද ඔබ? ඔබ කැමති වෙන ආකාරයෙන් කාමයේ පරිහරණය කරන්න පුළුවන්ද? කාම සාගරේ පිරෙයිද? ඔබ හිතන විදිහට හැමදේම ඉෂ්ට සිද්ධ වෙයිද? භික්ෂුව කාම තණ්හාව කියලා කියන්නේ නොපිරෙන කොච්චර ගැලුවත් නොපිරෙන මහා සාගරේ වගේ. බලන්න පින්වතුනි බුදුරජාන් වහන්සේ කාමයේ වෙනුවෙන් ගත්ත උපමාව මහා සාගරේ වගේ. සාගරේට දිවා රාත්‍රී දෙකේ කොච්චර ගංගා ගලනවද? දැන් බලන්න මේ ලංකාවේ තියෙන මහා ගංගා කීයක් මහා සාගරයට හැම තිස්සෙම ගලනවද? ලංකාවේ තියෙන ගංගා කොච්චර පුංචිද මේ ලෝකේ තියෙන අනිත් ගංගාත් එක්ක ගන්නකොට. ඒ ගංගාවල වතුර අඛණ්ඩව ගලනවනේ මහා සාගරයට. අඛණ්ඩව ගැලුවා මේ සාගරේ පිරෙන්නේ නැහනේ අමුතුවෙන් ලොකුවට. මේ ගඟවල් ගලන ගැලිල්ලට මහා සාගරේ කොහොම පිරෙන්න ඕනද හරිනා? පිරෙන්නේ ඇති වෙන්නේ ගලනවා කොහෙට ගලනවාද මන්දා? කොච්චර ගැලුවත් පිරෙන්නේ. මේ වගේ කාම තණ්හාව කියලා කියන්නේ සාගරේ වගේ කියනවා. පුරෝලා ඉවර කරන්න බෑ. අපේ ජීවිතවල පින්වතුනි අපි කාමයේ හොයනවා නේද? කාමයේ හෙවිල්ල කියලා කියන්නේ පුරවලා ඉවර කරන්න බැරි එකක්. අපේ ඥාති සමූහය අපිට කලින් ඉඳලා ඒ අය කාමයේ හෙව්වා හොයලා මැරිලා ගියා. අපිත් හොයනවා. හොයා ඉඳලා තව බලාපොරොත්තු ගොන්නක් තියාගෙන අපි මැරිලා යනවා. අපි සමහරට ගෙයක් දොරක් හදාගන්න හීන මවනවා හිතින් මේ වගේ ගෙයක් මට තිබ්බනම් කියලා. ඒ ගේ හදාගන්න නැතුවම අපි මැරෙනවා. අපි හදාගන්න ගෙවල් වල අපේ හීන ලෝකයේ තියෙන ගෙදර මොකක් හරි අඩුවක් තියෙනවමයි අපි මැරෙනකන්. අපිට සමහරවිට හිතෙනවා වහලේ නම් හොඳට ආවා. අනේ මේ ජනෙල් ටිකත් එහෙම දාගන්න නැත්නම් මං ආස විදිහට සිවිලිම ගහගන්න නැත්නම් මං ආස පුටු සැටියක් ගේන්න නැත්නම් මං ආස කරන ලොකු ටීවී එකක් අනේ අපි ගෙදරට තිබ්බනම් අපි ගොඩාක් ඒවා හිතාගෙන ඉන්නවා. හිතාගෙන ඉද්දීම අපි මැරෙනවා. හැමෝගෙම ලෝකවල එහෙමයි තියෙන්නේ. අතෘප්තිමත් පුරවලා ඉවර කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව ඔබ සිවුරේ ඉඳගෙන හිතනවා සිවුරු ඇරලා ගිහි වුණොත් ඉන්නම් මගේ ඔක්කොම ආසාවල් ටික මට පුරව ගන්න පුළුවන් කියලා. භික්ෂුව ඈත අතීතයේ ඉස්සර හිටියා රජෙක් 2000ක් පරිවාර දිවයින් ඇතුළු කොට මහද්වීප 4ක අධිපතිව චක්‍රවර්ති රාජ්‍ය කරලා මිනිස් රූපයෙන්ම පිරිවර සහිතව චාතුම් මහා රාජික ලෝකෙත් රාජ්‍ය කරලා ඊළඟට මිනිස් රූපයෙන්ම තව්තිසා දෙව්ලොවට ගිහිල්ලා 36ක් සක්‍ර දිවිවරු පහළ වෙලා නැති වෙනකල් සක්‍රයෝ 36ක් පහළ වෙලා නැති වෙනකන් එච්චර කාලයක් සක්‍රදේව පදවියත් සිද්ධ කර වාසය කරලා තමන්ගේ හිතේ හටගත්ත කාම තෘෂ්ණාවේ ඇතිවීමක් නොදැකම මැරිලා ගියා. මේ මනුස්ස ලෝකේ තියෙන කාමේ වගේ නෙවෙයි. චාතුම් මහරජිකේ කාමෙත් ඉඳලා තව්තිසාවේ කාමෙත් ඉඳලා ඒකත් ඇති නොවි නොසෑහීමකට පත් වෙලාම මැරිලා ගියා. එහෙම එකේ භික්ෂුව
ඔය ස්ත්‍රියාවක්ව දැකලා හැඩට මේකප් එකක් දාගෙන විලාසිතාවක් ඇඳගෙන ගියපු ස්ත්‍රියාවක්වත් දැකලා ඔබ ගොඩනගාගත්ත සිහින ලෝකේ ඔබ කොහොම පුරව ගන්නද? ඇති වෙන්නේ නැහැ කිව්වා ඕක. ඒක ඇතිවීමක් හදාගන්න ඔබට හැක්වේවිද? එතකොට භාග්‍යතුන් වහන්සේ මෙහෙම අහනකොට අර භික්ෂුවගේ තැස් ලොකු වුණා. කටත් ඇරුණා. වටේ හිටපු භික්ෂුන් වහන්සේලාටත් මහා පුදුමයක් හටගත්ත. හප්පි මේ මනුස්ස ලෝකේ මිනිසෙක් තව්තිසාවෙත් රජ කරලාද? මනුස්ස ලෝකේ මිනිසෙක් චාතුම් මහරජිකිත රජ කරලාද? එහෙම එකක් සිද්ධ වෙලාද? එහෙම ඒවා වෙන්න පුළුවන්ද? දැන් භික්ෂුන්ගේ හිතේ සෑහෙන ප්‍රශ්න. එක භික්ෂුවක් ඉල්ලා හිටියා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ අතීතේ රජකම් කරපු මහා රාජයාගේ පුවත අපට කියා දෙන සේක්වා කියලා ඉල්ලුවා. අන්න ඒ වෙලාවේ වදාළ ජාතකය තමයි මන්ධාතු ජාතකය. ගොඩාක් ඉස්සර මේ කල්පේ මුල් කාලේ මේ මහා භද්‍ර කල්පේ මුල්ම අවදියේ මහා සම්මත කියලා රජෙක් හිටියා. ඔය මහා සම්මත රජුට පුතෙක් උපන්න. ඒ පුතාගේ නම රෝජ. රෝජ කියන රජුරුව කාලයක් රජකම් කරනකොට ඒ රජුට පුතෙක් උපන්න වරරෝජ. වරරෝජ රජුරුවන්ට කාලයකට පස්සේ පුතෙක් උපන්න. ඒ පුතාගේ නම කල්යාණ. ඔය කල්යාණ කියන රජුටත් පුතෙක් උපන්න. ඒ පුතාගේ නම වර කල්යාණ. වර කල්යාණ කියන ඒ රජුරුවන්ට පුතෙක් උපන්න. ඒ පුතාට කිව්වේ උපෝසත. ඔය උපෝසත කියන රජුගේ පුතා තමයි මන්ධාතු. මේ මන්ධාතු කියලා කියන්නේ විශේෂ පින්වන්තයෙක්. විශේෂ පිනක්. ඒ විශේෂ පින කියලා කියන්නේ පින්වතුනේ ඔහු සංසාරේ අමුතු විදිහකට රැස් කරගත්ත පිනක් ඒ විපාක දුන්නේ. මට මතක විදිහට ඔය මහා මන්ධාතු රජුරුවන්ගේ අතීත පුවතේ තියෙනවා විපස්සී බුද්ධ කාලෙද කොහෙද? හරි දුප්පත් තරුණයෙක්. විපස්සී බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට ලක්ෂ ගණන් සංඝයාට ඒ කාලේ මිනිස්සු එක දිගට දන් දෙනවා. මිනිස්සු දාන දෙනවා කියනවා තරඟෙට. තරඟෙට දෙනවා කියන්නේ ඔන්න දැන් අද එක මිනිස්සෙක් දුන්නොත් එහෙම යම් විදිහකට දානේ අනිත් මිනිස්සයා හෙට දෙනවා කියනවා ඒ දානේ පරදින විදිහට. ඊළඟ දවසේ මිනිස්සයා ඒ දෙන්නගෙම දානේ පරදින විදිහට දන් දෙනවා. දැන් දාණයෙන් මිනිස්සු තරඟ කරනවා. අර දුප්පත් තරුණයා කල්පනා කළා මේ මිනිස්සු දාණයෙන් තරඟ කරනවා. Taman සන්තක ධනය හිතු මන අපිට වියදම් කර කර ඒ තරඟෙට දන් දෙනවා. මම එක වේලක් හොයාගන්න මහා තරඟයක්. මේ මිනිස්සු අනිත් අයට දන් දෙන්න තරඟේ. මට වේලක් හොයාගන්න තරඟේ. ඒ මිනිස්සුයි මමයි අතරේ කොච්චර වෙනසක්ද? ඒතර මේ තරුණයා බුදුබණ තහලා තිබුණා. තරුණයා කල්පනා කළා ඒ මිනිස්සුන්ට ඔච්චර ධනෙ ලැබුණේ ඒ මිනිස්සු පින් කරලා. ඒ මිනිස්සු දැනුත් පින් කරනවා. මට ධනෙ නැතුව උපන්නේ මට පින් කරගන්න බැරි වෙලා මං දැන් පිනක් කරගන්නේ නැහනේ. බලන්න හිතපු හැටි. මට මේ සල්ලි භාගේ නැතුව උපන්නේ මට පින කරගන්න බැරි වෙච්ච නිසා දැන් මේ මොහොතේවත් මං පිනක් කරගන්නේ නැහනේ. මේ තරුණයා කල්පනා කළා නෑ මං අද පිනක් කරගන්නවා. අද සංඝයාගේ දානෙට එක නමක් හරි මං පුදනවා. එහෙම හිතලා මේ තරුණයා කුලී වැඩක් කළා. කුලී වැඩේ මෙයාට යම් සුළු මුදලක් හම්බ වුණා. මෙයා කඩේට ගියා බලන්න මේකෙන් මොනවද ගන්න පුළුවන් කියලා. එතකොට තිබුණා හොඳට තම්බලා සකස් කරපු මුං ඇට. මෙයා ගත්ත මුං ඇට මුලක්. මේ මුං ඇට මුල අරගෙන මෙයාගේ හිත දැන් කවුරු හරි භික්ෂුවකට මේ මුං ඇට මුල පූජා කරනවා කියලා. අනේ මේකත් අරගෙන ආවා පූජා කරන්න අදහසින්. ආවාට මොකද විපස්සී බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට දන් දෙන ඒ ශාලාවේ ඇඟිල්ලක් ගහන්න බැරි තරම් සෙනග. මෙයාට ලං වෙන්න බෑ. දුප්පත්නේ. කවුරුත් ගණන් ගන්නෑ. ලං වෙන්න බෑ. අර ධනවත් වැදගත් මිනිස්සු ටික ඔක්කොම එකතු වෙලා බුදුරජුන්ටත් සංඝයාටත් දන් බෙදනවා. මෙයාට කිට්ටු වෙන්න බෑ.
මෙයා අන්තිමේ කෙළවරක තිබුණු උස තැනකට නැග්ගා. නැග්ගාම මෙහෙම පේනවා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයායි පොලිමට වාඩි වෙලා ඉන්නවා. මෙයා ගාව තියෙන්නේ මුං යට මුලනේ. මෙයා මේ මුං යට මුල අරගෙන මේක බොහොම ගෞරවයෙන් කරපු එකක්. දැන් මෙයාට වෙන කරගන්න දෙයක් නැති නිසා මුං යට මුල අරගෙන මෙයා හිතුවා මේ මුං යට මුල මං වීසි කරොත් කවුරු හරි භික්ෂුවක් ළඟට වැටෙයිනේ. ඒ භික්ෂුවට මේ මුං යට මුල පූජා වේවා කියලා මෙහෙම මුං යට මුල වීසි කරා. ඒ වීසි කරනකොට බුදුරජාණන් වහන්සේ මේ දකිනවා. බුදුරජාණන් වහන්සේ එක සැනකින් එර්දියක් කළා. මේ මුං යට මුල අහසේදීම ලෙහුණා. ලෙහිලා මුං යට එතන හිටපු සියලු භික්ෂූන්ට සමව බෙදී ගියා. බලන්න ප්‍රාතිහාර්ය කියන ඒවා. බුදුරජාණන් වහන්සේටත් මුං යට බෙදුණා. පිළිවෙලට වැඩ හිටපු සියලු භික්ෂූන්ටත් මුං යට බෙදුණා. එර්දියක්. මේ එර්දිය හැමෝම දැක්කා. ඒ දැකපු අය අතරේ ගොඩාක්ම සතුටු හිතෙන්න ඇති කාටද? අර තරුණයාට. දැන් අද අපිට මේක අහනකොට සතුටක් නැද්ද? අපිට අහද්දිත් සතුටු නම් ඒ පූජාව කරපු මනුස්සයාට කොහොම සතුටක් තියෙන්නේ නැද්ද? ඒ තරුණයා ගොඩාක් සන්තෝෂ වුණා. ඒ තරුණයා හිතුවා මගේ මේ මුං යට ටික බුදුරජුන්ටත් පූජා වුණා. මගේ මුං යට ටික මහා සංඝයාටත් පූජා වුණා. මේ පිනේ අනුහසින් මට උපදින හැම තැනකම අධිපතියාම වෙන්න ලැබේවා පැතුවා. ඒක තමයි පින. අධිපතියාම වෙන්න ලැබේවා. මට අහවල් දේ නැත කියලා අහන්න නොලැබේවා. මම අත්පොලසන් ගහලා ආස දිහා බලනකොට මට අහසින් ධනෙ වැසි වසීවා පැතුවා. දුප්පත් මිනිස්සෙක්නේ. මේ දුප්පත් මිනිසයා හීන කොච්චර මව ඉන්න ඇද්ද? ඒ හීන ටික තමයි හිතට ආවේ. මට මේ අනුන්ට හිස පාත් කරගෙන ඉඳලා ඇති වෙලා මට උපදින තැන අධිපතියා වෙන්න ලැබේවා පැතුවා. මට කොයි වෙලේ බැලුවත් මේක නෑ කියලාමයි අහන්න තියෙන්නේ. ඒ නිසා මට උපදින ආත්මවල මෙය නැත කියලා අසන්න නොලැබේවා. අනේ මං පතනවා හැමදාම මට සල්ලි ලැබෙනවා නම් කියලා. මගේ පැතුම් පරිදි මං අත්පොලසන් ගසා අහස බලද්දී මට ධනෙ වැසි වසීවා පැතුවා. ඔහුවත් හිතන්න නැතුව ඇති මේ ප්‍රාර්ථනාව සඵල වෙයි කියලා. මේ ප්‍රාර්ථනාව සඵල වුණානේ. මහා මන්දහතු නමින් උපදින්නේ ඔහු. ඔහු මේ සිව් මහා දිවයිනටම අධිපතියා බවට පත් වුණා. මේ මනුස්ස ලෝකේ යමෙක් ලබන කාම සම්පත්තීන් අතර අග්‍රම කාම සම්පත්තිය සක්විති රජ අධිපතියා. සිව් මහා දිවයිනටම අධිපතියා වුණා. චක්‍ර රත්නය, මණි රත්නය, හස්ති රත්නය, අස්ස රත්නය, ග්‍රහපති රත්නය, පරිනායක රත්නය, ස්ත්‍රී රත්නය කියන සප්ත රත්න ලැබුණා. මේ සප්ත රත්නයන්ගෙන් යුක්තව සක්විති රජුරුව දැන් රාජ්‍ය විචාරමින් වාසය කරනවා. මේ රාජ්‍ය විචාරණ මහා මන්දහතු කියන රජුට වම් ඇත දිගෑරලා දකුණු අතින් අප්පුඩි ගහනකොට ඒ අප්පුඩි ගහන තාලෙට වැස්සක් වගේ සත්රුවන් වැහි වහිනවා කියනවා. එරදියක්. මොන එරදියක්ද? පුණ්‍ය එරදියක්. පින. ඒ පින කියන එක පින්වතුනි ඒ කාලේ එච්චර ප්‍රකට වෙලා තිනවා. දැන් අද වුණත් ඔය ඇතැම් අවස්ථා තියෙනවා මේ ඇතැම් පින්වතුන්ලා ඔන්න ඉඩමක් අරගන්නවා. ඒ ඉඩම අරගෙන ඒගොල්ලෝ මොකක් හරි කටයුත්තක් උදෙසා ඒ ඉඩමේ කොහේ හරි හාරනවා. මෙන්න හාරද්දී ඒගොල්ලන්ට වස්තු ලැබෙනවා. අදටත් තියෙනවා. සමහරු ඉඩමක් ගන්නවා පදිංචියට. පදිංචියට ගිහිලා ඉඩම අරගත්තාම අනිත් හැම ඒ පළාතෙම හැමෝටම වතුර තියෙනවා. ඒ ඉඩමේ වතුර නැහැ කිය. ඒ ඉඩමේම තමන් ගත්ත ඉඩමේම වතුර නැහැ. එක්ක තමන් ගත්ත ඉඩමේම මොනවා හිට කරත් මේ මොනවා හිටවුවත් හරියන්නේ. එක එක්කෙනාගේ ලැබීම් නොලැබීම් පින්වතුනි. එක එක්කෙනාගේ පිනේ වෙනසනේ. එක එක්කෙනා රැස් කරපු දේ වෙනස.
මහා මන්දහාතු රජ්ජුරුවෝ රැස් කරලා තිබුණු දේ හරි සුන්දර දෙයක්. ඒ නිසා මහා මන්දහාතු රජු අහසින් ධනය වැසි වසින පුණ්‍ය එරදිහක් ලැබුවා. ඊළඟට මේ රජ්ජුරුවන්ගේ ආයුෂ බලන්ට ඔහුට අවුරුදු 84,000ක කුමාර අවධියක් තිබුණා. අවුරුදු 84,000ක යුවරාජ යුගයක් තිබුණා. අවුරුදු 84,000ක් සක්විති රාජ්‍ය කළා. ඒ අවුරුදු 84,000ක් සක්විති රාජ්‍ය කරලත් මේ රජුරුව වයසට යන්නේ නැහැ. හේතුව රජුරුවන්ගේ වයස අවුරුදු අසංඛ්‍යයක්. ආයු අසංඛ්‍යයක් තිබ්බ කාලයක් ගැනයි මේ කතාව. අවුරුදු 84,000ක් සක්විති රජුරුව විදිහට රජකම් කරනකොට මේ රජුරුවන්ට දැන් මේ කාමය මදි. තමන්ට තියෙන සැප සම්පත් මදි. දවසක් හරිය අසහනයකින් ඉන්නවා. එතකොට ඇමතිවරු රජුරුව ළඟට ඇවිල්ලා ඇහුවා, ඇයි දේවයිනි තමුන් වහන්සේ නිකම් බලවත් පීඩාවකින් වගේ? එතකොට කිව්වා, මම මේ කල්පනා කළේ අමාත්‍යවරුනි, මගේ මේ තියෙන පින් බලය ගැන හිතනකොට මට ධනෙ වැහි වසිනවා. මට එ르දි තියෙනවා. මට සප්ත රත්න තියෙනවා. මේ ඔක්කොම තියාගෙන මේ රජකම් කරන රාජ්‍ය මොකක්ද කියලායි මම මේ කල්පනා කළේ. හැබැයිට අමාත්‍යවරුනි මීටත් වඩා රමණීය වූ රාජ්‍යයක් නැද්ද කියලා ඇහුවා. එතකොට අමාත්‍යවරු කියනවා, ඇයි දේවයිනි ඉතින් මීටත් වඩා මේ සැප සම්පත් තියෙන රාජ්‍යයක් ගැන කියනවා නම් ඉතින් කියන්න තියෙන්නේ දෙව්ලොව නෙවෙයි කිව්වා. එතකොට රජුරෝ කල්පනා කළා, ඉතින් දෙව්ලොව ඇයි මට රජ කරන්න බැරි? මගේ චක්‍රරත්නය තියෙනවා නම් මට දෙව්ලොව රජ වෙන්න පුළුවන් නේ. වහාම කැඳෙව්වා චක්‍රරත්නය. ඒ සක්විති රජුරෝ චක්‍රරත්නේ වහා මෙහි එව කියලා හිතනකොට ඒ චක්‍රරත්නේ කියන එක එනවා කරකැවිලා. ආවා. රජුරෝ පැන් කෙල්ලි අරගෙන චක්‍රරත්නයට පැන් වැඩුවා. එම්බා චක්‍රරත්නය දැන් චාතුම් මහරජකේ තෙක් කරකැවේවා කියලා. මේක කරකැවි ගියානේ චාතුම් මහරජක දෙව්ලොවට. චාතුම් මහරජක දෙව්ලොවේදී මහා මන්දාතු රජුරෝ පැමිණෙනකොට ඒ දෙවිවරු රජුව සාදරයෙන් පිළිගත්තා. එහි රජු බවට පත් කළා. යුද්ධ මොකුත් නැහැ. ඇයි හේතුව? අධිපතියා වෙන්න පිනක් තිබේ. ඒ පිනෙන් තමයි අධිපතියා වෙන්නේ. අනිත ඔක්කොම යටපත්. රජු බවට පත් වුණා. එහෙ රාජ්‍ය විචාරනවා දැන්. එතකොට රජුරුවන්ගේ ඉන්නවනේ පරිනායක රත්නයක් පුතෙක්. පුතා තමයි මේ මනුස්ස ලෝකේ රාජ්‍ය කරගෙන ගියේ. චාතුම් මහරජකේත් කාලයක් රාජ්‍ය කරනකොට රජුරුවන්ට නිකන් ඒකත් එපා වුණා. මදි වගේ. අමාත්‍යවරු දවසක් රජුරුව ළඟට ඇවිල්ලා අහනවා, රජතුමනි, ඇයි ඔබතුමා මේ චාතුම් මහරජකයට වෙලා මේ සතරවරන් දෙව් මහා රජවරු ඉන්න තැනත් අගරජුරුව බවට පත් වෙලා ඔබ නිකන් පීඩාවකින් වගේ මොකෝ? එතකොට කිව්වා අමාත්‍යවරුනි, මම මේ කල්පනා කළේ මේ දෙව්ලොවටත් වඩා රමණීය තැනක් තවත් තිබේද කියා. මට නිකන් මේකත් මදි වගේ කිව්වා. එතකොට අමාත්‍යවරු කියනවා, රජතුමනි ඉතින් අපිට මීටත් වඩා තැනක් කියලා නම් තියෙන්නේ තව්තිසානෝවයි කිව්වා. මහා මන්දහතු රජුරුව හිතනවා, මං එහෙනම් මගේ චක්‍රරත්නයෙන් තව්තිසාවත් අල්ලනවා. තව්තිසාවේ කාම සම්පත්තියත් විඳිනවා. දැන් මේ අල්ලනවා කියලා කිව්වට පින්වතුනි නිකන් අර යුද්ධ කරලා එහෙම ඇල්ලිලා නෙවෙයි මේ තියෙන්නේ. කාමයේ විඳින්න තියෙන ආසාවනේ. චක්‍රරත්නය කැඳෙව්වා, පැන් වැඩුවා, තව්තිසාවට කැරකුණා චක්‍රරත්නය. දැන් මහා මන්දාතු රජුරුවෝ තව්තිසාවේ රජු. හැබැයි තව්තිසාවට රජ වෙනකොට තව්තිසාවේ තව රජෙක් ඉන්නවනේ. ඒ රජුරෝ කවුද? සක්දෙවිඳු. සක්‍රදේව කියලා කියන්නේ මේ ලෝකේ එක තැනක්. සක්කත්තානං. සක්‍රියා කියලා කියන්නේ එක ස්ථානයක්, පදවියක්. මේක නැතුව යන්නේ. ඒක තව්තිසාවට උරුම එකක්. ඒ කියන්නේ තව්තිසාවේ අගරජු කවුද හැමදාම? සක්‍ර. යාමේ අගරජු කවුද හැමදාම? සුයාම. නිම්මාන රති අගරජු කවුද? සුනිම්මිත. තුසිතේ අගරජු කවුද? සන්තුසිත. පරනිම්මිත වසවර්ති අගරජු කවුද? වසවර්ති. එතකොට ඒ එක එක ස්ථාන ඒවා වෙනස් වෙන්නේ.
සක්‍රයාත් වෙනස් වෙන්නේ නැහැ. කලින් කාලයට සක්‍රයා නැතුව ගියාද වෙන සක්‍රියෙක් එතන පහළ වෙනවා. එතකොට මහා මන්දාතු රජුරෝ ගියා කියලා අර සක්‍ර පදවිය නැතුව ගියේ නැහැ. මොකද උනේ තව්තිසාවේ හරියටම කොටසක් මහා මන්දාතු රජුරවන්ට අයිති වුණා. සක්‍රයාට ඉතුරු කොටස. ඒ කාලේ තව්තිසාවේ දෙවිවරුන්ගේ ආයුෂයට වඩා ගොඩාක් වැඩි මනුස්සයාගේ ආයුෂය. ඒ නිසා මහා මන්දාතු රජුරෝ තව්තිසාවේ රජකම් කරනකොට සක්‍රයෝ 36 දෙනෙක් පහළ වෙලා නැති වෙලා ගියා. හැබැයි මහා මන්දාතු රජුරෝ එහෙම ඉන්නවා. එච්චර දීර්ඝ කාලයක්. එච්චර දීර්ඝ කාලයක් දිව්‍යමය කාමය භුක්ති විඳා. තව්තිසාවේ තියෙන කාමය, චාතුම් මහා රාජිකේ කාමය මේවා භුක්ති විඳා. මනුස්ස කාමය ගැන කවර කතාවද? ඉතින් මේවා භුක්ති විඳ විඳ වාසය කරනකොට එකපාර හට ගන්නවා මහා මන්දාතු රජුරවන්ට මේ මෙහෙම හිතක්. මම මොකටයි මේ තව්තිසාවේ භාගයකට අධිපති වෙන්නේ? මේ සක්දෙවිඳු කියන පුද්ගලයාව මැරුවනම් මට තනියෙන් තව්තිසාටම රජ වෙන්න තිබ්බනේ. ඕන්න හටගත්තා හිතක්. ඒ හිත වැරදි හිතක්. ඒක ඝාතන චිත්තයක්. නසන්ට ඕන මරන්ට ඕන කියලා ලාමක හිතක් හටගත්තා විතරයි. පුණ්‍ය තේජස් නැතුව ගියා. පින්වතුනේ සක්දෙවිඳු මරණවා කියන එක කරන්න පුළුවන් එකක් නෙමෙයි. විපත්තියට මුල වුණා තමන්ගේම තෘෂ්ණාව. ඒ සිතුවිල්ලත් එක්කම අර අසංකේයයක් ආයුෂ ඇති මහා මන්දාතු රජුරුවන්ගේ ආයු සංස්කාරය පිරිහි ගියා. මහලු භවෙන් සිරුරට පහර වැදුනා. දැන් සිරුර එකපාර නාකි වෙන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් මිනිස් සිරුරක් දෙව්ලොවකදී බිඳෙන්නේ නැහැ. මිනිස් සිරුර ඒ දෙව්ලොවේදී බිඳෙන්න සුදුසුකමක් නැහැ. ඒ නිසා ඔහු දෙව්ලොවෙන් පහළට බැහැලා තමන්ගේ මිනිස් ලොව උයනට පාත් වුණා. උයන් පල්ල මහා මන්දාතු රජුරුව ආපු වගේ ඒ වෙනකොටත් රාජ්‍ය පාලනය කරමින් ඉන්න රජ කුලයට දැනුම් දුන්නා. රාජ කුලයේ උදවිය ඇවිල්ලා උයනේම මහා මන්දාතු රජුට ඇඳක් පැනෙව්වා. රජුරුවෝ නොනැගිටින ඉරියව්වෙන් ඒ අහනේ සැතපුණා. ඒ කිව්වේ මරණය පිණිස තමයි දැන් මේ සැතපුණේ. එතකොට අමාත්‍යවරු පරිජනයා එකතු වෙලා රජුරුව අභිය සහනවා, අනේ දේවයිනි, ඔබ වහන්සේ මේ තා කාලයක් රාජ්‍ය විචාරුවා. දැන් ඔබ වහන්සේ අදින් පස්සේ අපි හැමදෙනා අත්හැරලා දාලා යන්නයි යන්නේ. ඔබතුමා ගැන අන්නුදවිය ඇසූ විට අපි කුමක් කිය යුතුද? අපිට ඒ ගැන උපදේශයක් දෙන්න කිව්වා මේ අමාත්‍යවරු එකතු වෙලා. එතකොට මන්දාතු රජුරෝ කිව්වා මං ගැන අහනකොට අන්‍යයන්ට මහා ජනයාට මේ මෙහෙම කියාපන්. මේ පණිවිඩේ තියාපන්. මහා මන්දාතු රජුරෝ 2000ක් දූපත් පිරිවරාගත් මහද්වීප 4කට අධිපතිව චක්‍රවර්තී රාජ්‍ය කරලා බොහෝ කලක් චාතුම් මහා රාජිකේ රජ කරලා 36ක් සක්දෙවිවරු තව්තිසාවේ රාජ්‍ය කොට චුත වී යන තා කාලේ තව්තිසාවේ රාජ්‍ය කරලා තෘෂ්ණාවේ ඇතිවීමක් නැතුවම මැරුණා කියා කියාපන්. එච්චර කාමේ විඳලත් හප්පේ මම නම් කාමේ වින්දා දැන් හොඳටම ඇති කියන්නේ නැතුව තව මදි කියා මැරුණා කියපන් කිව්වා. එහෙම තමයි මේ බුද්ධිමත් රජුරෝ කිව්වේ. තමන්ගේ කෙලෙස් තමන්ම දැක්කා. මෙච්චර සැප සම්පත් භුක්ති විඳලත් සෑහීමකටපත් නොවීම මැරුණා කියාපන් කිව්වා. ඉතින් එහෙම කියලා ඒ රජුරෝ මේ මනුලොවින් සදහටම දැස් පියාගත්තා. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ ලස්සන ජාතක පුවත මන්දාතු ජාතක කතාව කියා දීලා ඊට පස්සේ ගාථා වදාලා මේ හිරු සඳු නැගෙන ලොවේ බැබලෙන යම් දුරක් ඇද්ද? එතෙක් මේ ලොවේ සිටිනා දෙව් මිනිසුන් යමෙක් වෙද්ද? පොළොව ඇසුරු කොට ජීවත් වෙන යම්කිසි සතුන් වෙද්ද? 16 වෙති හැම දෙනාම මන්දාතු මහ රජුට වැඳ. ඒ රජුරුව තමයි අධිපතියා. අනිත ඔක්කොම රජුරවන්ට වැඳ හිටියා. එහෙම අධිපතියෙක්, එහෙම බලපුලුවන් කාරකෙක් මහා මන්දාතු කියන්නේ. නකහා පන වස්සේන තිත්තිකා මේසු විජ්ජති. කහවණු වැස්සක් වැස්සත් කෙනෙකුට එය නොසෑහේ.
කොපමණ කාමය වින්දත් එහි ඇතිවීමක් නොවේය. නුවණැත්තෝ නුවණින් මෙය දැක මෙලෙසට පැවසුවෝය. ටිකක් සතුට ඇති වෙනමුත් මහ දුක් ඇති කාමයෝය. මේ කාමය කියලා කියන්නේ අප්පසාදා දුකා කාමා. අල්ප ආශ්වාදයක් ඇති මහා දුක්ඛන්දරාවක් කියා ඉති විඤ්ඤාය පණ්ඩිතෝ. නුවණැත්තෝ කාමය ගැන දනි. නුවණැත්තෝ කොහොමද කාමය ගැන දන්නේ? මේ කාමය කියලා කියන්නේ අල්ප ආශ්වාදයක් ඇති මහා දුක්ඛන්දරාවක් කියලයි. අනුවණය කොහොමද කාමයේ දිහා දකින්නේ? මේ කාමය කියන්නේ කොච්චර සුන්දරද? මේ කාමය කියන්නේ කොච්චර මනමෝහනීයද? කාමයේ තියෙනවා නම් වෙන මුකුත් ඕනේ නැහැ. එහෙම තමයි අනුවණයෝ දකින්නේ. නුවණැත්තා කොහොමද දකින්නේ? අප්පස්සාදා අල්ප ආශ්වාදයක් ඇති දුක්ඛා කාමා. දුක් ගොඩාක් කාමය කියන්නේ. ඒ නිසා සම්මා සම්බුදු රජුන්ගේ ශ්‍රාවකයා මේ අයුරුය. දෙව්ලොව දෙව් සැපේ ගැනත් සිතට ඇල්ම නොගන්නේය. නිවන් මගට සිත යොමු කොට ආදීනව බලන්නේය. තණ්හාවම නැති කරන්ට දහම තුලම ඇලෙන්නේය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඇලෙන්නේ කොතනද? ධර්මයේමයි. ධර්මයේ ඇලි ධර්ම යානාවේ නැගී ඒ භික්ෂුන් සැනසෙල්ලට ගියා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දී එක භික්ෂුන් වහන්සේ නමක් වීරියෙන් භාවනා කරන්න හිතාගෙන හුදෙකලා වනයේට ගියා. ඒ වනේ පොඩි කුටියක පොඩිවට සක්මනක් හදාගෙන ඒ භික්ෂුන් වහන්සේ ගොඩාක් ආස කළේ සක්මන් භාවනාවට. හොඳට හිත එකඟ කරගෙන මේ භික්ෂුව සක්මන් කරනවා. පිංගුතුනේ සක්මන් කර කර ඉන්නකොට මේ භික්ෂුන් වහන්සේගේ අරගෙන ආපු ආයුෂ ඉවර වුණානේ. එසැනින් චුත වෙලා මේ භික්ෂුව උපන්නා තව්තිසාවේ. තව්තිසාවේ උපන්නාට පස්සේ 12 යොදුනක් කුස ඇති මහා දිව්‍යමය සිරුරක් ලැබුණා. හරියට මැණික් තොරණක් වගේ කියනවා ඒ ඇඟ. හරි ලස්සන දේව පුත්‍රයෙක්. මේ දේව පුත්‍රයා වට කරගෙන දිව්‍ය අප්සරාවියෝ පෙළ ගැහුණා. දිව්‍ය අප්සරාවියෝ ඒ දේව පුත්‍රයාට උපස්ථාන පිණිස වටකොට ගත්තා. එතකොට මේ දේව පුත්‍රයාට හැඟීමක් හට ගන්නවා. අයියෝ මේ මොකද්ද මට මේ වුනේ? මම මේ දිව්‍ය ලෝකයක් පතාගෙන නෙවෙයිනේ සිල් ගුණ ආරක්ෂා කළේ. ඇයි මම මේ දෙව්ලොවේ උපන්නේ? මං ස්ත්‍රීන්ට කැමති කෙනෙක් නෙවෙයිනේ. ඇයි මම මේ අප්සරාවියෝ අස්සේ උපන්නේ? මට කවුද දැන් පිහිට වෙන්නේ? එහෙම හිතලා බුදුරජාණන් වහන්සේව සිහිපත් කළා. සිහිපත් කරනකොට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා සවැත් නුවර දෙව්රම් වෙහෙරේ. ඒ දේව පුත්‍රයා එසැනින් චුත වුණා. එසැනින් චුත වෙලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. දිව්‍ය පුත්‍රයා චුත වුණා විතරයි අප්සරාවියෝ ටිකක් චුත වුණා. එයාලා දිව්‍ය පුත්‍රයාට පස්සෙන් භාග්‍යතුන් වහන්සේ ළඟ පෙනී හිටියා. ඒ දේව පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා අච්චරා ඝන සංඝුට්ටං බලන්න ස්වාමීනි මේ පිටිපස්සේ ඉන්න අප්සරාවියෝ ටික පිසාච ඝන සේවිතං ස්වාමීනි මේ ඈයෝ ගැන මට හිතෙන්නේ පිසාචයෝ රැණක් වගේ හැම තිස්සෙම මට එක එක ඒවා කියා කංකෙන්ද්‍රි ගන්නවා. හරි වදයක් ස්වාමීනි මට. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මෝහයෙන් කරපු වනාන්තරයක් නොවැ ලැබුණේ. මට නිදහස් වෙන්න පිළිවෙලක් කියන්න. මෝහයෙන් කරපු වනේ කියලා කිව්වේ මොකද්ද? දෙව්ලොවට. බලන්න බුදු කෙනෙකුගේ ශ්‍රාවකෙකුගේ තියෙන ඥානෙ. දෙව්ලොව උපදිනකොට දිව්‍ය ලෝකයේ දැක්කේ මෝහයෙන් කරපු කැලේ වගේ. මෝහයෙන් කරපු කැලේ කියලා කිව්වේ ඇයි? ඇහැට පේන්න තියෙන දිව්‍යමය රූප මුලා වෙන්න පුළුවන්. ඇහැට මේ කනට ඇහෙන්න තියෙන දිව්‍යමය හඬ මුලා වෙන්න පුළුවන්. නාසයට දැනෙන්නේ දිව්‍යමය ගඳ සුවඳ මුලා වෙන්න පුළුවන්. දිවට දැනෙන්නේ දිව්‍යමය රස මුලා වෙන්න පුළුවන්. කයට දැනෙන්නේ දිව්‍ය පහස මුලා වෙන්න පුළුවන්. ඒ නිසා කිව්ව මෝහයෙන් හදපු කැලේ. දැන් මේ ඥානය නිසා පින්වතුනි එහෙම කිව්වේ. ඥානය නිසා තමයි කිව්වේ මේ දෙව්ලොව මෝහයෙන් හදපු කැලේ වගේ මට කියලා. ඒ දෙවිලොවේ හිත ඇලිලාද? ඇලෙන්නේ නැහැ. දැන් අද සමහරවිට සමහරු මේ ධර්මයේ හිම් මෙහෙන් දැනගෙන දහම් කාරණා මේ විස්තර විභාග වශයෙන් නුවණින් කල්පනා නොකර
දෙව්ලොවටත් ගරහනවා දෙව්ලොව ගියොත් අපේ ඉවරයි ඔක්කොම විනාශයි කියලා. මේ මනුස්ස ලෝකයේ තියෙන කාමයටත් අහු වෙලා. මනුස්ස ලෝකයේ තියෙන මේ ඊතා ලාමක කාමයන්ට අහු වෙලා. දිව්‍ය ලෝකයේ දිව්‍ය කාමයට මේ දෙව්ලොව ගියොත් එහෙම විනාශයි කියලා ගරහනවා. නුවණ උපදවාගෙන දෙව්ලොව ගියොත් නුවණ විසින් තමන්ව රකින්නවා. මේ බලන්න රකින්න හැටි. දෙව්ලොවේ ගියපු ඒ දේව පුත්‍රයා මෝහෙන් කරපු කැලේ වගේ කියලා දෙව්ලොවට කියනකොට ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ දෙවියට අවවාද කළා. හරි ලස්සන අවවාදයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උජුකෝ නාම සෝ මග්ගෝ දේව පුත්‍රය ඒ මාර්ගයට ඒ පාරට කියනවා ඍජු මාර්ගය කියලා. අභයා නාම සාදිසා ඒ මාර්ගයේ යොමු වෙලා තියෙන දිශාවට කියනවා අභය නිර්භය කියලා. රතෝ අකූජනෝ නාම කිසි සද්දයක් නැති රතයක් තියෙනවා. ධම්ම චක්කේහි සංයුතෝ ඒ රතය කරකැවෙන්නේ ධර්මයේ කියන රෝදවලින්. හිරි තස්ස අපාලම්බං ඒ රතේ වාඩි වෙන්න පුටුවක් ආසනයක් තියෙනවා. ඒ රතේ වාඩි වෙන්න සුදුසුකමක් තියෙනවා. ඒ තමයි පවට ලැජ්ජාව, පවට බය. සතස්ස පරිවාරණං ඒ රතේ තුල ආරක්ෂා වෙලා යන්න ලස්සන සැරසිල්ලක් තියෙනවා. ඒ තමයි සිහිය. ධම්මාහං සාරතින් බ්‍රූමි සම්මා දිට්ඨි පුරේ ජව සම්මා දිට්ඨිය පෙරටු කරගත්ත ශ්‍රී සද්ධර්මයේ කියන රත රියදුරා තමයි ඒ රතේ ඉස්සරහාට අරගෙන යන්නේ. සම්මා දිට්ඨිය පෙරටු කරගත්ත ශ්‍රී සද්ධර්මයේ තියෙනවා නම් ඒ රතේ පදවන්ට කෙනෙක් ඉන්නවා. ඒ රතේට ගමනක් තියෙනවා. යත්ත ඒසා දිසං ඥානං ඉත්‍යා පුරිසස්සවා දෙවිය ඔය જાතියේ යානාවක් තියෙනවා නම් ස්ත්‍රියාවකට හරි කමන්නේ පුරුෂයෙකුට හරි කමන්නේ. සවේ ඒ තේන යානේන එයා ඒ යානාවේ නැගී නිබ්බානස්සේව සම්තිකේ නිවන ළඟට යනවාමයි. ඉතින් මේ ගාථා තුන ඒ දේව පුත්‍රයාට දේශනා කරනකොට ඒ දෙවියා අවබෝධ කළා. සෝවාන් වුණා. බුදුරජාණන් වහන්සේට සාදු සාදු කියලා වැඳ නමස්කාර කරලා දෙව්ලොවට ගියා. අදත් ඒ දෙව්ලොවේ ඇති. අදත් ධර්මයේ හැසිරෙනු ඇති. අදත් දිව්‍ය කාමයට වසඟ නොවි හොඳට ධර්මය මෙනෙහි කරනු ඇති. ඒ නිසා හොඳට මේවා තේරුම් ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ නිසා සම්මා සම්බුදු රජුණගේ ශ්‍රාවකයා මේ අයුරුය දෙව්ලොව දෙව් සැපත ගැනත් සිතට ඇල්ම නොගන්නේය. නිවන් මගට සිත යොමුකොට ආදීනව බලන්නේය. තණ්හාවම නැති කරන්නට දහම තුල මැලෙන්නේය. බුදුරජාණන් වහන්සේ ඔය අවවාදයේ මොහොතේ කරනකොට භික්ෂූන්ගේ හිතේ කාම ඡන්දය සංසිඳුණා. ව්‍යාපාදයේ සංසිඳුණා. තීන මිද්ද නැති වී ගියා. උද්ධච්ච කුක්කුච්ච නැති වී ගියා. ධර්මයේ ගැන සැකය කියන විචිකිච්ඡාව නැති වී ගියා. ධර්මාවබෝධයට ලස්සනට හිත සකස් වුණා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. ඒ දේශනාව කෙලවර අර සිවුරු ඇරලා යන්න හිතාගෙන හිටපු භික්ෂුව සෝවාන් වුණා. ඒ භික්ෂුවට ස්ථීර රැකවරණයක් ලැබුණා. එහි හිටපු අනිත් භික්ෂුන් වහන්සේලාත් අනුපිළිවෙලින් මාර්ගඵලවලට පත් වුණා කියනවා. ඇතැම් භික්ෂුන් සෝවාන් වුණා, ඇතැමුන් සකදාගාමි වුණා, ඇතැමුන් අනාගාමි වුණා, ඇතැම් උත්තමයන් වහන්සේලා රහතන් වහන්සේලා බවට පත්ව නිදහස් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ජාතක කතාව අවසන් කළේ මහණෙනි ඒ අතීතයේ ඔච්චර මහා කාම සම්පත්තියකට අධිපතියා වෙලා වාසය කරපු මහා මන්දහාතු රජු වෙන කවුරුත් නෙවෙයි සසර ගමනේ පෙරම් පුරා පැමිණි මහ බෝධිසත්වයෝ වන මමයි කියලා බුදුරජාණන් වහන්සේ ජාතක පුවත අවසන් කළේ. ඉතින් මේ ජාතක කතාව හොඳට හිතේ දරා ගන්න. හිතේ දරාගෙන තමන්ගේ ජීවිතයට සලසාගත හැකි යහපත ගැන හොඳට තේරුම් ගන්න ශාසනයක් ඇතුලේ. එය තේරුම්ගෙන අපි කොයි කාටත් මේ සම්බුදු සසුනේ පිහිට සලසා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පානදිරුවේ විසූ මිය පරලෝ යන්ට යෙදිච්චි පින්වත් එම්.එල්. පීරිස් මුදලාලි මහත්මයාටත් සෙස්ලින් කුරුප්පු මහත්මියටත් මේ සියලු පින් අනුමෝදන්ව
ඒ අයගේ පරලෝ ජීවිතයේ සැපයටම පත් වේවා. ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මය සියලු දෙවියෝ සාදරයෙන් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපෙන් වැඩේවා. ඒ දෙවියෝ අප හැම දෙනාවම යෙහින් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පින් අනුමෝදන්ව ගුරු දෙවිඳුන් නිදුක් නිරෝග සුව ලබත්වා. දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. ගෞතම සාසනයේම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. අද ධර්ම දානයන් සිදු කළ ඩුබායිහි පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට විශේෂයෙන් පානදිරේ විසූ තමන්ගේ ආදරණීය දෙමාපියන් වන මියගිය පින්වත් එම්.එල්. පීරිස් මුදලාලි ආදරණීය පියාණන්ට, පින්වත් සෙස්ලින් කුරුප්පු ආදරණීය මෑණියන්ට, අනන්ත සසර පුරාවට මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත් වේවා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයේ යශෝදා විජේසිංහ දියණියට අනුමෝදන්ව ඒ දුවගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ දුවගේ අනාගතේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ජීවිතයට යහපත සලසන සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරම දුවගේ ජීවිතයට නොඅඩුවම ලැබේවා. කිසි කලෙකත් අසත්පුරුෂයන්ගේ අසුරට නොවැටේවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ ශ්‍රාවක දුහක් විදිහට ගෞතම සසුනේ පිහිට ලබා ගන්නට ඒ දුවට වාසනාව ලැබේවා කියලා අපි සෙත් පතනවා, ආශිර්වාද කරනවා. අද දායකත්වයෙන් දරූ පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මියට ඩුබායිහි වෙසෙන එතුමියට විදේශගතව ගෙවන තමන්ගේ ජීවිතේ බාධා කරදර වලින් තොරව සුවසේ ගත කරන්න ලැබේවා. කරන රැකී ආරක්ෂා කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. පවුලේ සියලු දෙනාට, ඥාති හිත මිත්‍රාදීන්ට, අධ්‍යාපනය ලබා දීපු ගුරු මෑණිවරුන්ට, ගුරු පියවරුන්ට මේ පින අනුමෝදන්ව නිදුක් නිරෝග සුව ශාන්තිය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. කරදර බාධා වලින් තොරව සියලු දෙනාට සුවසේ පින් කරගෙන දහමේ හැසිරෙන්න ලැබේවා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, සුපින්වත් ඔබ හැම දෙනාට මේ ගෞතම සාසනේ ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.